ක්‍රිසිතුමන් තුළ ආදරණීය සහෝදර සහෝදරියනි, අප ඇතුළු වන්නේ මේ වසරේ 2022 වසරේ ශුද්ධ සතියටයි. ශුද්ධ සතිය කිතුණු අප සියලු දෙනාට ඉතාමත්ම සුවිශේෂී වූ සතියක්. මේ සතියේදී අපි මෙනෙහි කරනවා ජේසුස් වහන්සේගේ ජීවිතයේ මෙලොව උන්වහන්සේ ගත කළ දවස් කිහිපය තුළ උන්වහන්සේ ඔබගේ මගේ ගැලවීම උදෙසා කළ සියලුම දේ. ආදරණීය දුවේ පුතේ, ශුද්ධ වූ සතිය තුළ ඔබ මම උත්සාහ කරන්නට අවශ්‍ය මුලින්ම සියල්ලට පෙර දෙවියන් වහන්සේ හා ගැඹුරින් සම්බන්ධ වන සතියක් කරගන්නට. එසේ වුවොත් එය සැබවින්ම ශුද්ධ වූ සතියක් වනවා. දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්නට, දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ ඔබ සා මා උදෙසා ඒ කළ මහා පරිත්‍යාගය, ගැලවීම මෙනෙහි කරන්නට මේ සතිය අපි උපකාර කරගන්නට අවශ්‍යයි. ආදරණීය දුවේ පුතේ, ඉතින් මේ ශුද්ධ වූ සතියට ඇතුළු වෙද්දිම ඔබ සියලු දෙනාම අපි ගොඩාක් ප්‍රේම කරන, අපිට ගොඩාක් සමීප පාද නමස්කාරයකට ඇතුළු වෙමු. මෙනෙහි කිරීම 12 සමග මේ පාද නමස්කාරය අපිට හැකිනම් මේ ශුද්ධ සතිය පුරාම මුළු හදවතින්ම ඒ පාද නමස්කාරයට ඇතුළු වෙලා ඒ තුළින් ජීවමාන පුත්‍රයන් වහන්සේගේ කල්වාරි යාගයට ඇතුළු වන්නට එය අපිට සැබවින්ම රුකුලක් වේවි අපගේ ආත්මික ගමනේ වර්ධනය උදෙසා. මේ ශුද්ධ සතියේදී ආරම්භයේදීම මේ පාද නමස්කාරය සමග අපි සම්බන්ධ වෙමු. ඒ වගේම මේ දින කීපය පුරාවටම දේ වචනය සමග ජීවමාන ඒ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන්ගේ කල්වාරි යාගයට, කල්වාරි ගමනට අපි ඇතුළු වෙලා ආත්මික ගමන තුළ ශුද්ධ දෙවියන් වහන්සේ හා සම්බන්ධ වන්නට මේ අවුරුද්දේ ශුද්ධ සතිය අපි පාවිච්චි කරමු. ආමේන්. පළමුවන ස්ථානය ජේසුස් ස්වාමිදරු මරණයට තීන්දුව ලබන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්තුමන් තුළ ආදරණීය සහෝදර සහෝදරියනි, පළවෙනි ස්ථානය තුළ අපි මෙනෙහි කරනවා ජේසුස් වහන්සේ මරණයට තීන්දුව ලැබීම. මේ ස්ථානයේ මා කැමති ඔබ සමග කෙටියෙන් මෙනෙහි කරන්නට කොහොමද ජේසුස් වහන්සේ මේ තීන්දුව, මරණයට තීන්දුව උන්වහන්සේ මතට ගත්තේ කියන කාරණාව. අපි ජේසුස් වහන්සේගේ කල්වාරි ගමන දිහා බලද්දී උන්වහන්සේ මහ බ්‍රහස්පතින්දා රාත්‍රී ආහාරයෙන් පසුව ගෙස්සෙමිනි වෙනට යනවා පේදුරුතුමා, ජාකොබ් සහ ජෝවාන් තුමා සමග යාක්ෂා කරන්නට. ජේසුස් වහන්සේ පියාණන් වහන්සේ සමග ඉතා ගැඹුරු යාක්ෂාවකට ඇතුළු වෙනවා.
මේ යාක්ෂාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ජේසුස් වහන්සේ දෙපුතේ පිලාත් මරණයට තීන්දුව ජේසුස් වහන්සේට ලබා දෙද්දී උන්වහන්සේ සැබවින්ම මේ තීන්දුව මරණයට උන්වහන්සේ කැමැත්තෙන් යන්නේ ඒ තීන්දුවට උන්වහන්සේ යටත් වෙන්නේ ඇත්තටම දෙවියන් වහන්සේගේ කැමැත්ත එය වූ බැවින්. එතකොට දුවේ මේ මරණයට තීන්දුව ජේසුස් වහන්සේ ලබා ගන්නේ පිලාත්ගෙන්වත් නායක පූජකයන්ගෙන්වත් ජුදාස් පාවා දෙන නිසාවත් නොවේ. පියාණන් වහන්සේගේ හස්තයෙන් පියාණන් වහන්සේගේ අද්දකින් තමයි ජේසුස් වහන්සේ මේ කැමැත්තට එකඟ වෙලා මරණයට උන්වහන්සේගේ කැමැත්තෙන්ම ඇතුළු වෙන්නේ ආදරණීය දුවේ පුතේ. ඔබට මට මේ ස්ථානයේදී ස්වාමීන් වහන්සේ උගන්වන පවසන අපිට උන්වහන්සේ උගන්වන දේ තමයි හැමදේම විශේෂයෙන්ම ජීවිතේ ප්‍රධාන තීරණ අපි ගන්නට ඕනේ යාක්ෂාව තුල පමණයි. ගැඹුරු යාක්ෂාව තුල පමණයි. යාක්ෂා නොකරුපාම මොනවද වෙන්නේ? යාක්ෂා නොකරුපාම වෙන්නේ අපි තීරණ ගන්නේ අපේ මාංශයෙන්. නේ අපේ සිතිවිලි වලින්. සමහරවිට අපි අපේ ප්‍රඥාව තුලින් මේවා තුල තමයි අපි තීරණ ගන්නෙ. දැන් ගෙස්පිනුවේදී පේදුරුතුමා ජෝම් ජාකොබ් අපි දන්නවනේ උන්වහන්සේලා ඉන්නවා. පේදුරුතුමා ව්‍යාක්ෂා කළේ නැහැ. පේදුරුතුමා නිදාගෙන හිටියේ. ජේසුස් වහන්සේ අත්අඩංගුවට ගන්න වෙලාවේදී පේදුරුතුමා මොනවද කළේ? කඩුව අරගෙන අර ජුදා හේවායකගේ කන කැපුවා. ඇයි මේ පේදුරුතුමා ඒ වගේ ක්‍රියාවකට යොමු වුනේ? පේදුරුතුමා ගෙස්සෙමනුවේදී නිදාගෙන හිටියේ. පේදුරුතුමා දන්නේ නැහැ ක්‍රියා කළ යුතු ආකාරය. මොනවද තීරණය කළ යුත්තේ කියලා පේදුරුතුමා දන්නේ නැහැ. ජේසුස් වහන්සේ දන්නවා පේදුරුතුමා කරපු දේ වැරදි කියලා. ජේසුස් වහන්සේ පේදුරුට පවසනවා නුඹ නුඹේ කඩුව කුපියේ දමා ගන්න. පේදුරුතුමාට ඒ දේ වුණේ දුවේ පුතේ ඇත්තටම පේදුරුතුමා යාක්ෂා කළේ නැති නිසා. ජේසුස් වහන්සේ ආත්මීකව උන්වහන්සේගේ ජීවිතයට එන සියලුම කාරණා ගැන අවදියෙන් පියාණන් වහන්සේ හා සම්බන්ධ වුණා. නේ සමහර දේවල් ඔබ මම යාක්ෂා කරද්දී දුවේ පුතේ 100% අපිට තේරෙන්නේ නැහැ. මේක දෙවියන් වහන්සේ කැමැත්ත වෙන්න පුළුවන්, මේක මගේ කැමැත්ත වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයන් ඔබ මම අත්දකින්නට පුළුවන්. නමුත් යාක්ෂා කරද්දී ඔබට මට මොනවද වෙන්නේ? අපි පියාණන් වහන්සේගේ මාර්ගයේ ඇතුලේ තමයි උන්වහන්සේ ගෙනියන්නේ. සමහර දේවල් අපිට පැහැදිලි නැහැ. දේවම්මගේ ජීවිතය දිහා බලන්න. දේවම්මට සමහර කරුණු තේරුනේ නැහැ. සිමියෝන් කියද්දී ඔබගේ හදවත කඩුවකින් අනු ලැබුවක් මෙන් තුවාල වෙනවා කියලා දේවම්මට මේ සියල්ල තේරුනේ නැහැ ඒ වෙලාවේ. නමුත් දේවම්මා ඒ දේ සිත් නිදන් කරගත්තා. ඒ වගේම ඔබගේ මගේ ජීවිත දුවේ පුතේ. අපි යාක්ෂාව තුල ඉද්දී සියල්ල අපට තේරුනේ නැතත් අපගේ ජීවිතේ සමහර වෙලාවට අප බලාපොරොත්තු වන දේ සිදුවන්නේ නැහැ. අරගලයක් අප තුලට පැමිණෙන්න පුළුවන්. ලොකු අන්ධකාරයක් වගේ අපගේ ජීවිතේ තියෙන්නට පුළුවන් යම් කිසි කාලයක. නමුත් අවශ්‍ය වෙන්නේ යාක්ෂාව. යාක්ෂාව තුල ඉද්දී පියාණන් වහන්සේගේ මාර්ගයේ ඒ අපිව උන්වහන්සේ අනිවාර්යයෙන්ම රැගෙන යනවා. යාක්ෂාව වැදගත්. පේදුරුතුමාට ගෙස්සෙමනුවේදී යාක්ෂා කළේ නැති නිසායි ඒ තීරණය වැරදුනේ. නමුත් ජේසුස් වහන්සේ පියාණන් වහන්සේට මුළුමනින්ම යටත් වෙලා මුණින් තලා වැටිලා ව්‍යාක්ෂා කරලා සියල්ල ස්වාමීන් පියාණන් වහන්සේගේ හස්තයට බාර දෙලයි ජේසුස් වහන්සේ ඉදිරියට එන්නේ. ඒ නිසා ජේසුස් වහන්සේ දන්නවා පියාණන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේගේ ජීවිතයේ සිදුවන සියලුම සිද්ධියක් තුළ අනිවාර්යයෙන්ම සිදුවන බව. ඒ නිසා ජේසුස් වහන්සේ පිලාත්ගෙන් තීන්දුව ගන්නේ පියාණන් වහන්සේගේ කැමැත්තට එය යටත් බැවින්. දීපුතේ පළමුවන ස්ථානයේදී අපි අදිෂ්ඨාන කරගන්නට ඕන යාක්ෂා කරන්නේ නැහැ අද බොහෝ දෙනා. යාක්ෂාව කියන්නේ අපගේ ජීවිතේ නෑත් වෙලා තියෙනවා. ගැඹුරු යාක්ෂාවක් නැහැ. අපි හදවතින් පියාණන් වහන්සේට කතා කරන්නේ නැහැ. අපි සමාලාවට දනින් අපේ ඉස්සර අපේ ආච්චිල සීල යාක්ෂා කළා වගේ යාක්ෂා කරන්නේ නැහැ. විටක ශාරීරික වේදනාව වෙන්නේ අත් දෙක දෙපැත්තට විහිදගෙන ඉස්සර අපි දැකලා තියෙන අපේ ආච්චිල සීල එහෙම යාක්ෂා කරනවා. තවත් අද වර්තමානයේ සමහර අය යාක්ෂා. නමුත් මේ පුරුදු ගැඹුරු යාක්ෂාවක් පියාණන් වහන්සේට මුළුමනින්ම අර හන්න යාක්ෂා කළා වගේ දේවම සියල්ල සිත් නිදන් කරගෙන
ඒ සියලුම කරුණු ශුද්ධ දෙවියන් වහන්සේට එසේ වගේ ඒ බරපතල යාක්ෂාව ගැඹුරු යාක්ෂාවන් අවශ්‍ය විශේෂයෙන්ම අපගේ ජීවිතය තුළ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටුවන්නට අපි යාක්ෂා කරමු. අපගේ ජීවිතය තුළ පියාණන් වහන්සේගේ කැමැත්ත අප තුළ ඉටිවන පිණිස යාක්ෂා ජීවිතයට ඇතුළු වන්නට අප සියලු දෙනාටම ශක්තිය ලබා දෙන්නට කියලා. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. සුරානිඳු ඔබට නමෝ බෝසේ පැතින් ශ්‍රීපාපියුම් වන්දිමු සැමෝ. පෞකාර වූ දුදාන නිසා දෙව්පුත්තුමා පාන පිදුවේ ආනේ ශ්‍රීලේලා දෙවන ස්ථානය ජුදෙව් ජේසුස් ස්වාමි දරුවන්ගේ ශ්‍රී කරපිට කුරුසිය තබති. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්තු මතුල ආදරණීය සහෝදර සහෝදරියනි, දෙවන ස්ථානයේදී අපි මෙනෙහි කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ කර මත කුරුසිය තැබීම. කුරුසිය පරමෝත්තමයන් වහන්සේගේ කර මත තබනවා. මා කැමති ජුවාම්තුමාගේ සුවිශේෂී 16 වෙනි පරිච්ඡේදයේ ජේසුස් වහන්සේ ගෝලයන්ට පවසන දෙයක් පිළිබඳව වගන්ති 33 16 වෙනි පරිච්ඡේදයේ ජෝහන්තුමාගේ සුවිශේෂී මේ දේවල් මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ඇතිවන පිණිසය. ලෝකයේ ඔබට දුක් ගැහැට තිබේ. එහෙත් ධෛර්යවත් වන්න මම ලෝකය අභිබවා ජය ගතිමි වදාළ සේක. ජේසුස් වහන්සේ මේ දේවල් පවසන්නේ දුවපුතේ උන්වහන්සේගේ වෙන්වීමට පෙර, උන්වහන්සේගේ මරණයට පෙර ගෝලයන් සමග උන්වහන්සේ එකට සිටිද්දී ජේසුස් වහන්සේ උගන්වන මොකක්ද උගන්වන්නේ? ලෝකයෙන් නුඹට දුක් ගැහැට තිබෙනවා. ලෝකයෙන් නුඹට දුක් ගැහැට තිබෙනවා. ඇයි දුවපුතේ මේ ලෝකෙන් අපිට දුක් ගැහැට තියෙන්නේ? හේතුව තමයි අපි ජීවත් වෙන්නේ වැටුණු ලෝකයක. වැටුණු ලෝකයක් කියලා කියන්නේ ආදම් සහ ඒවගෙන් පසුව මනුෂ්‍ය වර්ගයා පාපයට තමයි කැමති. පාපයට කැමති නිසා
ශුද්ධ වචනේ අපිට නිරන්තරයෙන්ම මතක් කරනවා මේ ලෝකේ දැන් අධිපතියා විදියට ක්‍රියා කරන්නේ අන්ධකාරයේ බලවේග සාතන්. එක හේතුවක්. ඒ නිසා ලෝකේ අපිට දුක් පීඩා තියෙනවා. ඒක එක හේතුවක් පමණයි. කෙසේ හෝ අපි තේරුම් ගත යුතු කාරණාව මේ ස්ථානයේදී මම ඔබට පවසන්නට යන්නේ අපිට දුවේ පුතේ කුරුසයක් ඔසවාගෙන යන්නටම තියෙනවා. ඔබ මේ වෙලාවේදී මෙනෙහි කරන්න ඔබගේ කුරුසය. කුරුසය ඔබගේ පෞල් ජීවිතය තුළ වන්නට පුළුවන්. දරුවන්ගේ අධ්‍යාපනය තුළ අපි වගේ දිලඳු රටක ආර්ථිකය කුරුසයක් වන්නට පුළුවන්. ඕනෑම දෙයක් අසනීප තත්වයක් වන්නට පුළුවන්. මේ කුරුසය අපි කොහොමද පියාණන් වහන්සේ තුළ දරාගෙන යෑමේදී ක්‍රියා කරන්නේ කියන කාරණාව ගැන අපි ආත්මීකව සංවේදී වන්නට ඕන. අනිත් පැත්තෙන් ලෝකයේ තුල අපි දකිනවා ද්වීපුතේ මේ කාලේ ගොඩාක් ප්‍රසිද්ධ අශුද්ධ ඉගැන්වීමක්. සාතන්ගේ ඉගැන්වීමක් තමයි මොකක්ද? සියලු දෙනාම මේ ලෝකේ උපදින්නේ සුව වීමටයි. ඒක එකක්. අනිත් කාරණාව සියලු දෙනාම උපදින්නේ ධනවත් වීමටයි. ඒක බොරු ඉගැන්වීමක්. බොරු ඉගැන්වීමක්. මේ ඉගැන්වීමෙන් අපි බොහෝ පරිස්සම් වෙන්නට ඕන. පරිස්සම් වන්නට ඕන. මොකද ඇදහිලිවන්තයන් සමහර වෙලාවට ධනෙ ලැබෙන පිණිස නිරන්තරයෙන්ම යාඥා කරන්න පුළුවන්, සුවය ලැබෙන පිණිස නිරන්තරයෙන්ම යාඥා කරන්න පුළුවන්. නමුත් මේ දේවල් ලැබෙන්නේ නැහැ. හේතුව ශුද්ධ දෙවියන් වහන්සේගේ කැමැත්ත. මේ ලෝකයේ සියලු දෙනාම ධනවත් වීමවත්, මේ ලෝකයේ සියලු දෙනාම අසනීපයක් නැතුව ජීවත් වීමවත් නොවේ. උන්වහන්සේ සුව කරන අය ඉන්නවා. උන්වහන්සේ කෙනෙකුව දේව රාජ්‍ය උදෙසා ධනවත් කරන්නට පුළුවන්. නමුත් අපි තේරුම් ගන්නට ඕන ශුද්ධ පියාණන් වහන්සේගේ ප්‍රධාන කැමැත්ත තමයි ඔබගේ මගේ ජීවිතේ ආත්මීය ගැලවීම, සදාතනික ජීවිතය. ඒකයි පුත්‍රයන් වහන්සේ මේ ලෝකෙට ආවේ. උන්වහන්සේ අපි සල්ලිකාරයෝ කරන්න නෙමෙයි. උන්වහන්සේ අපි සිදනාම සුව කරන්න නෙමෙයි. නමුත් උන්වහන්සේ සුව කරන කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඉන්න අනිවාර්යයෙන්ම. නමුත් අපි තේරුම් ගන්නට ඕන මේ සියලු දෙනා ධනවත් වීම, සියලු දෙනා සුව වීම මේක ලෝකේ දැන් නිකන් පිළිකාවක් වගේ ව්‍යාප්ත වෙගෙන යනවා. බොරු ඉගැන්වීමක් ඒ. අපි තේරුම් ගන්න ඕන ක්‍රිස්තුස් වහන්සේ මොනවද පවසන්නේ? ලෝකයේහි ඔබට දුක් ගැහැට තිබේ. ජේසුස් වහන්සේ තව පවසනවා කුරුසය දරාගෙන මානු වෙන්න. කුරුසය දරාගෙන මානු වෙන්න. එනිසා අපි නිරන්තරයෙන්ම සැබෑ නියම ක්‍රිස්තුස් වහන්සේගේ ගැන්වීම තුල ස්ථීර වන්නට ඕන. බලන්න අපේ කතෝලික ශුද්ධවන්තයෝ දුක් නොවිඳපු එක ශුද්ධවන්තයෙක්වත් ශුද්ධවන්තියෙක්වත් නැහැ කතෝලික සභාවේ. සියලුම දෙනා අසීමිතව දුක් විඳා. අසීමිතව දුක් විඳා. ඒ නිසා අපි ධෛර්යමත් වන්නට ඕන ද්වීපුතේ අපගේ කුරුසිය ගැන. කෙනෙකු ගැඹුරින් යාඥාව තුළ ඉන්නවා නම් කුරුසිය කියන දේ ඔවුන්ට ආශිර්වාදයක් වෙනවා. ඒක තමයි ශුද්ධවන්තයන්ගේ ජීවිතවල උනේ. සමහර වෙලාවට මේ මහා අසනීපය වේදනාව ශුද්ධවන්තයන් බොහොම ආදරෙන් බැලඳගෙන ඒක දෙවියන් වහන්සේට බාර කළා. ඇන්ඩ්‍රු අපෝස්තලතුමා උන්වහන්සේ කුරුසිය අනගහන්නට යද්දී උන්වහන්සේ කුරුසිය දිහා බලලා කියන අහෝ කුරුසිය මම ඔබව සෙව්වෙමි. ඔබ මාව මගේ ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේට පිළිගන්වන්න කියලා ඇන්ඩ්‍රු අපෝස්තලතුමා මරණයට ඉස්සෙල්ලා ව්‍යාක්ෂා කළා. කුරුසිය අපි තේරුම් ගන්නට ඕන ද්වීපුතේ කුරුසිය කියන දේ අපිට සැබවින්ම ශුද්ධ දෙවියන් වහන්සේට ඔප්පු කරන්න පුළුවන්. බොහෝ දෙනා අපි දැකලා තියෙනවා අසනීපය තුල මානසික වැටෙනවා. හඬු කඳුලෙන් ඉන්නවා. මේ ලෝකයේ ද්වීපුතේ తాවකාලික ලෝකයක්. අපේ සැබෑ ලෝකයේ ඉන්නේ සදාතනික ජීවිතය තුල. ඒකයි ජේසුස් වහන්සේ කියලා කියන්නේ මම මේ ලෝකේ අභිබවා ජයගතිමි. ජේසුස් වහන්සේ මේ ලෝකේ අවුරුදු 33යි ජීවත් වුණේ. නමුත් මේ ලෝකේ අභිබවා උන්වහන්සේ ජයගත්තා කියලා කියන්නේ මේ ලෝකයේ ඒ උන්වහන්සේ පාපයට ඉඩ දුන්නේ නැහැ. උන්වහන්සේ පාපයට වැටුනේ නැහැ. සහ උන්වහන්සේ කුරුසිය දරාගෙන ගියා. ඒ වගේම සදාතනික ජීවිතය. උන්වහන්සේ ඒ අපිට පවසන්නේ දුවේ පුතේ මේ ලෝකේ නුඹට කුරුසිය තියෙනවා. ඒක දරාගෙන ඉන්න. මේ ලෝකේ නුඹට දුක් ගැහැට තියෙනවා. නමුත් බය වන්නට එපා. අවශ්‍ය වෙන්නේ සදාතනික ජීවිතය. සදාතනික ජීවිතය. එහි අවසානයක් නැහැ. නමුත් මේ ලෝකයේ ජීවිතය తాවකාලිකයි. ඒ නිසා ඔබව අපි ධෛර්යමත් කරනවා දුවේ පුතේ. ඔබව අපි වගේම මම පුද්ගලිකව කුරුසිය හමුවේ අපිට දරාගෙන යන්නට අවශ්‍ය වෙනවා. උන්වහන්සේගේ ගැන්වීම. ඔබ යාක්ෂාව තුළ ගැඹුරින් ඉන්නවා නම් කුරුසිය ඔබ ඔප්පු කරන්න දෙවියන් වහන්සේට. අසනීපය ඔප්පු කරන්න. එක පැත්තකින් ඔබට සතුටු වන්නට පුළුවන්.
ශුද්ධ දෙවියන් වහන්සේට ඔප්පු කරන්නට ඔබට දෙයක් තියෙනවා. ආත්ම ගැලීම සඳහා ඔබට ඔප්පු කරන්නට වේදනාවක් තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ කළ ගැලවීමේ කාර්යයට ඔබට සහභාගී වන්නට දෙයක් තියෙනවා. ඒක භාග්යක් නොවේද? ඒ නිසා අවශ්‍ය වෙන්නේ කුරුසේ දරාගෙන යෑම. දුක කඳුල ශුද්ධ දෙවියන් වහන්සේට ඔප්පු කිරීම. මේ සියල්ල ඇතුළේ අපි හරියට සැබෑ ආත්මික ගමනක අපි යෙදුනොත් ඇතුළු වෙලා ශුද්ධ දෙවියන් වහන්සේ සමග යාක්ෂාවෙන් ගියොත් හැම කුරුසයක්ම ආශිර්වාදයක් වෙනවා. හැම කුරුසයක් අසනීපය මරණය මේ සියල්ල අපි ශුද්ධ දෙවියන් වහන්සේට ඔප්පු කරන ආශිර්වාදයන් බවට පත් වෙනවා. ඒක තමයි ඇත්ත. යේසුස් වහන්සේ මම ලෝකේ ජයගත්තා කියලා පවසද්දී උන්වහන්සේ අවුරුදු 33 උන්වහන්සේ මැරෙනවා. උන්වහන්සේ දුක් විඳිනවා. නමුත් උන්වහන්සේ පවසනවා ලෝකේ ජයගත්තා කියලා. අපි කතෝලික සභාවේ ශාන්තිවරයෝ නේද? ඔවුන් කොච්චර දුක් විඳන් ඔවුන් ලෝකේ ජයගත්තා. සදාතනික ජීවිතය ඒ ස්වර්ගීය සේනාවට ඔවුන් ඇතුළු වුණා. කුරුසිය දරාගෙන යෑම. එනිසා ඔබ ධෛර්යමත් කරනවා ඔබගේ කුරුසිය දුවේ පුතේ. පියාණන් වහන්සේගේ කැමැත්ත තුළ කුරුසිය දරාගෙන යන ශක්තිය ඉල්ලන්න. සමහර කුරුස තියෙනවා. උන්වහන්සේ අපගෙන් ඒ යම්කිසි අරගලයක් තියෙනවා නම් වේදනාවක් සමහර දේවල් උන්වහන්සේ වයින් කරනවා. සමහර අසනීප උන්වහන්සේ සුව කරන්න පුළුවන්. නමුත් කුරුසිය නැතුව අපිට ජේසුස් වහන්සේ කවදාවත් කියන්නේ නැහැ. උන්වහන්සේ අනුගමනය කරන්න කියලා. කුරුසයක් තියෙනවා. ලෝකේ නුඹට දුක් ගැහැට තියෙනවා. එනිසා අවශ්‍ය වෙන්නේ හයිය ඉල්ලන්න. ධෛර්යය ඉල්ලන්න. කුරුසිය පිළින් වහන්සේගේ කැමැත්ත තුළ දරාගෙන යන්නට. ආමේන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. වාදන වේදුර වාද වේර රැවුදේ නාද ඇසේ රැව් පිලි නැගිනා පාදනාගා කල්වාරිය නගිනා දෝත වදා කුරුසිය ජේසුවානේ ඔබ මේ විඳිනා දුක සෑම අපේ පව් හරටගෙනා බොසොවිනා සිහි කර බැතිනා අපි කඳුළු වෙලා හඳමු. අපි කඳුළු වෙලා හඳමු. තුන්වැනි ස්ථානය ජේසුස් ස්වාමි දරුවෝ කුරුසේ බරෙන් පළමුවෙනි වර බිම වැටෙන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්තුත මන්තුල ආදරණීය සහෝදර සහෝදරියනි, තුන්වෙනි ස්ථානය තුල අපි මෙනෙහි කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ පළමු වර බිම වැටීම. මනුෂ්‍ය පුත්‍රයාණෝ පරමෝත්තමයන්ගේ පුත්‍රයාණෝ බිම වැටෙන්නට තරම් ඔබගේ මගේ පාපය උදෙසා බිම වැටෙන්නට තරම් උන්වහන්සේ බැහැපත් වෙනවා. උන්වහන්සේගේ පළමු වර බිම වැටීමයි අපි තුන්වෙනි ස්ථානය තුල මෙනෙහි කරන්නේ. උන්වහන්සේගේ පළමු වැටීම තුල මාවස් සමග මෙනෙහි කරන්න කැමති ඔබගේ මගේ ජීවිතයේ සිදුවන ප්‍රධානම වැටීම සිදුවන ඒ ආකාරය. අපි වැටෙන්න බොහෝ වෙලාවට ඔබ මම
මාංශයෙන් වැටෙන ආකාර අපි තුනක් තියෙනවානේ. ලෝකයා, මාංශය සහ සාතන් කියනදී. මාංශය තුලින් ඔබ මම බොහෝ වෙලාවට වැටෙනවා. කොහොමද මිනිස්සෙක් මාංශයෙන් වැටෙන්නේ? කොහොමද මිනිස්සෙක් මාංශයෙන් වැටෙන්නේ? දෙවියන් වහන්සේ ඔබ මාව මවද්දී අපගේ ශරීරයක් තියෙනවා අපිට. ඒ වගේම උන්වහන්සේ අපිට ලබා දීලා තියෙන ආත්මයක්. ආත්මය බලගතු නොවන්න ආත්මය බලය නැති වෙන්න බලය ලැබෙන්නේ ශරීරයට. ඒතර ඒකින් මම අදහස් කරන්නේ දුවේ පුතේ හිතන්න කෙනෙක් අසභ්‍ය දේවල් බලනවා කියලා. එතකොට ආත්මයට ශරීරයට අන කරන්නට බලයක් නැහැ. නුඹ මේ බලන දේ වැරදි කියන්නේ. ඇයි ඒ ආත්මය බෙලහීනයි? ආත්මය කොහොමද බෙලහීන වෙන්නේ මිනිස්සෙකුගේ? ව්‍යාඛ්‍යා කරන්නේ නැති නිසා. ශුද්ධ දේවල් වලින් ජීවිතේ පුරව ගන්නේ නැති නිසා. දෙවියන් වහන්සේ හා සම්බන්ධ වෙන්නේ නැති නිසා. දේව වචනේ මෙනෙහි කරන්නේ නැති නිසා. දිව්‍ය පූජාවට සහභාගී වෙන්නේ නැති නිසා. සක්‍රමේන්තු ජීවිතයෙන් ඉවත් වෙලා ඉන්න නිසා. පාපොච්චාරණය නොකරන නිසා. මේ කරුණු හින්දා ආත්මය බෙලහීන වෙනවා. ඒක ඔබට වෙනවා, ඒක මට වෙන්න පුළුවන්. ආත්මය දුර්වල වෙනවා. ශරීරය බලගත වෙනවා. හිතනම් කැමති. එහෙත් ගත දුබලයි. ව්‍යාඛ්‍යා නොකරන සමහර ලාවට ඔබ අත්දකලා ඇති. ඔබට යහපත කරන්න ආශා වුණාට කරන්න හයිය නැහැ. ඇයි ඒ? ආත්මයේ බෙලහීනයි. ශක්තිය නැහැ. මේ ශක්තිය ලැබෙන්නේ ව්‍යාඛ්‍යාව තුළින්. දානියෙල් ශුද්ධ බයිබලයේ තුල අපි දානියෙල්ව දකින්නේ ශරීරය මෙල්ල කරගත් මාංශය සමග පොරබැද ජයගත්තු චරිතයක් විදියට. දානියෙල් දෙවස්ප්‍රසාදිතුමාගේ ග්‍රන්ථයේ පළවෙනි පරිච්ඡේදයේ වගන්ති 8 ඉඳන් අපි දකිනවා දානියෙල් තෙමේ රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මිදිවුෂෙන්වත් තමා අපවිත්‍ර නොවී සිටින පිණිස අදිෂ්ඨාන කරගෙන. ඒතොර දානියෙල් අපි දකිනවා නිරන්තරයෙන්ම निराහාරශීලී. ඒ අපවිත්‍ර මාංශය, ඒ වගේම මිදිවුෂ වයින් මේවා නොබී සිටින්නට අදිෂ්ඨාන කරගෙන තරුණයෙක් විදියට අදිෂ්ඨාන කරගන්න ඒවා නොකා ඉන්නට, නොබී ඉන්නට ආත්ම දමනය මාංශය දානියෙල් මෙල්ල කරගත්ත ආදරණීය දීපුතිය. දානියෙල් දවසට 3 සැරයක් දෙවි සමිඳුන් වහන්සේට নমස්කාර කරමින් යාඥා කළා. ජෙරුසලම් දේමාලිගාව දෙසට හැරී තිබුණු ජනේලේ විවර කරලා ස්වාමීන් වහන්සේ নমස්කාර කරමින් යාඥා කළා. දානියෙල් තරුණේ මාංශය මෙල්ල කරගෙන යාඥා කළා. දීපුතිය ප්‍රායෝගිකව මේක ඔබ මම අත්දකින යථාර්ථයක්. ඔබගේම ජීවිතය දිහා හැරලා බලන්න. ඔබ යාඥා කරන්නේ නැත්නම් ඔබගේ ශාරීරික ආශාවන් වලට ඔබ ඉඩ දෙනවා වැඩි. ඔබට බෑ ඔබගේ ශරීරය පාලනය කරගන්න. ආත්ම දමනය ඔබ තුලට පැමිණෙන්නේ නැහැ. ඔබ හොයනවා ශරීරයේ ඉල්ලන දේ. එතකොට ආත්මය බලගතු කරගන්න ක්‍රම තියෙන අපේ ශුද්ධවන්තයෝ සුදු ස්වභාවයේ निराහාරශීලී යාඥාව. මේ සමහර කාලවල නොනිදා කරන යාඥාව. මේ දේ තුල අපි දකිනවා ආත්මය බලගතු කරගන්න අපි ශක්තිය ලබනවා. ඒතර මේ ආත්මය බලගතු වෙද්දී ශරීරය අපිට මෙල්ල කරගන්නට පුළුවන්. ශරීරය මෙල්ල කරගන්නවා කියලා කියන්නේ පාපයට යන දේ, පාපේ අශුද්ධ දේ මෙල්ල කරගන්නට අපිට ශක්තිය ලැබෙනවා. දීපුතේ දිස්වහන්සේ පළමු වරට බිම වැටෙන මේ අවස්ථාවේදී අපි අපේම මාංශික තෘෂ්ණාවලට ඇතුළු වන්නට ඕන. මොකක්ද? ඒ අපි මාංශිකව වැටෙන දේ පාපේ. ඒක අනිවාර්යයෙන්ම මුල් ලගුණ පාපයක් එක්ක සම්බන්ධයි. බොහෝ වෙලාවට කම්මැලිකම වන්න පුළුවන්, උඩඟුව වන්න පුළුවන්, කාමයේ වෙන්නට පුළුවන්. නේ? ඒතර ඔබ බලන්න මොකක්ද මුල් ලගුණ පාපේ ඔබ වැටෙන සහ ඒකට හේතුව ඔබගේ මාංශය බලගතුයි. මාංශය බලගතු වෙලා තියෙන ඇයි ව්‍යාඛ්‍යා කරන්නේ? ඒ නිසා ව්‍යාඛ්‍යාවට පැමිණෙන්න निराහාරශීලයට ඇතුළු වන්න ආත්මය බලගතු වෙනවා. මාංශය අපිට ශරීරය මෙල්ල කරගන්න ශක්තිය ලැබෙනවා. අපි ව්‍යාඛ්‍යා කරමු. අපි ජීසුගෙන් ශක්තිය ඉල්ලමු. ධෛර්යය ඉල්ලමු. උන්වහන්සේගේ වැටීම හේතු කරගෙන අපිට නොවැටි ඉන්නට, මාංශිකව නොවැටි ඉන්නට ශක්තිය ඉල්ලලා අපි ව්‍යාඛ්‍යා කරමු. ආමේන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව. අපට කරුණා කර වදාළ මැනව.
මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. හතරවෙනි ස්ථානය ජේසුස් ස්වාමි දරුවන්ට වහන්සේගේ පිරිසිදු මෑණියෝ සම්මුඛ වන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආදරණීය සහෝදර සහෝදරිනි, හතරවන ස්ථානය තුල අපි මෙනෙහි කරනවා ජේසුස් වහන්සේට උන්වහන්සේ ප්‍රේම කරන උන්වහන්සේගේ අම්මාව හමුවීමේ අවස්ථාව. ජේසුස් වහන්සේ කල්වාරි ගමන යද්දී උන්වහන්සේගේ අම්මාව ඉදිරියට හමු වෙනවා. ආදරණීය දෙවි පුතේ, දේව අම්මා ජේසුස් වහන්සේ ඔබගේ සහ මගේ ගැලවීම උදෙසා, මේ මුළු විශ්වයේම ගැලවීම උදෙසා කොපමණ දුක් විඳද, කොච්චර මිලක් ගෙවන්නට සිද්ධ වුණාද? දේවම පව් කළාද? නැහැ. ජේසුස් වහන්සේ පව් කළාද? නැහැ. නමුත් දේව අම්මා ජේසුස් වහන්සේ ඔවුන් විඳපු දුක, ඔවුන්ගේ වේදනාවේ ගැඹුර, එහි දිග පළල අපට හිතා ගන්නට බෑ. ආදරණීය දුවේ පුතේ, මේ ස්ථානයේදී මම කැමති ඔබ සමග මෙනෙහි කරන්නට දේව අම්මාගේ ප්‍රධානම ඉල්ලීම මේ කාලය හා සම්බන්ධව. ඒකට අපිට උදාහරණ විදිහට දකින්න පුළුවන්. පාතිමාව තුළ දේව අම්මා දර්ශන වෙලා ලෝකයේ නිල්ලපු ප්‍රධානම දේ මොකක්ද? දේව අම්මා ඉල්ලුවේ මොකක්ද? දේව අම්මා ඉල්ලුවේ යාක්ෂා කරන්න, විශේෂයෙන්ම මේ ලෝකයේ සිටින පෞකාරයන්ගේ සිත් හැරීම උදෙසා. ඒ වගේම නුඹ ඔප්පු කිරීම කරන්න, නුඹගේ දුක වේදනාවන් ඔප්පු කරන්න ලෝකේ පවතින පාපය උදෙසා. ඒ දේ තමයි දේවමාතන් වහන්සේ ඔබගෙන් මගෙන් පාතිමාවේ විශේෂයෙන් ඉල්ලුවේ. ඒ වගේම අපි දකින ලෝර්දු නුවර සිද්ධිය තුලත් දේවමාතන් වහන්සේ ලෝකෙට එළිදරව් කළේ විශේෂයෙන් බණදෙත්තුමියගේ ඒ ක්‍රියා කලාපයන් තුල ජේසුස් වහන්සේ මේ ලෝකෙට කෙතරම් ප්‍රේම කළාද කියන කාරණාව. පෞකාරයන්ම කැඳවන්නට ජේසුස් වහන්සේ මොනවද කළේ කියන දේ අපි දකිනා ලෝර්දු නුවරේ අනාවරණය තුල. එතකොට දුවේ පුතේ, මේ දේවමාතන් වහන්සේගේ ඒ අනාවරණය, මේ කාලයේ තියෙන අනාවරණය ඊටාම පැහැදිලි. මොකක්ද? මේ ලෝකේ පාපය උදෙසා ඔබ මම යාක්ෂා කරන්නට ඕන. ඒක තමයි දේවමාතන් වහන්සේගේ කැමැත්ත. නමුත් ගැටලුව තියෙන්නේ අපි හැමෝම දේවමාතන් වහන්සේට ආදරේනේ කතෝලික විදිහට විශේෂයෙන්ම
අපි එතුමියට ලොකු ගෞරවයක් දක්වනවා. අපි එතුමිය සමග ජපමාලේ යාඥා කරනවා. ශුද්ධ දෙවියන් වහන්සේට ඔප්පු කරනවා. අපි එතුමියට ආදරේ වුණාට කවුද දේව මාතන් වහන්සේගේ ඒ කැමැත්ත ඉටු කරන්න කියන කාරණාව ගැනයි අපි නලංගු විය යුත්තේ. කවුද ඔප්පු කිරීම කරන්නේ මේ ලෝකේ පෞකාරයන්ගේ සිත් හැරීම උදෙසා? මේ ලෝකේ පාපයට සමාව දෙන්න කියලා කවුද දෙවියන් වහන්සේට මොර ගහන්නේ? කවුද මේ දේවමාතන් වහන්සේගේ අනාවරණය බරපතලව හදවතට ගන්නෙ? නමුත් අපි කියනවා දේවමාතන් වහන්සේට අපි ආදරේ කියලා. අපි දේවමාතන් වහන්සේට ගෞරව කරනවා. නමුත් දේවමාතන් වහන්සේගේ මේ අනාවරණයන් කවුද බරපතලව හදවතට ගන්නෙ? පව් කරන උදෙසා යාඥා කරන්නට කවුද ඉදිරියට එන්නේ? අද යාඥාවෙන් ගොඩක් දේවල් කරන්න බැහැ කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. මනුෂ්‍යයාගේ ශක්තියෙන් දේවල් කළ හැකි කියන තැන තමයි මනුෂ්‍යයා ඉන්නේ. යාඥාව එන්න මනුෂ්‍යයා ඒක බල රහිත දෙයක් බව බොහෝ දෙනා දකින පරම්පරාවකයි කාලයකයි ඔබ මම ජීවත් වන්නේ. නමුත් ආදරණීය දීපුතේ යාඥාවට කළ නොහැකි දෙයක් නැහැ. යාඥාවට කළ නොහැකි දෙයක් නැහැ. ඒ නිසා මම ඔබට ආරාධනා කර සිටිනවා දේවමාතන් වහන්සේ අපිට මේ පවසන දේ ශුද්ධ දෙවියන් වහන්සේ මෙතුමියට අවසරය ලබා දෙන්නට ඇති නේද? ලෝකයට මේ පණිවිඩය කියන්න. මේ ලෝකේ පාපය දැන් පිරලා තියෙන්නේ. ඒ නිසා යාඥා කරන්න. මනස්ථාපන වන පිණිස මනුෂ්‍යයන් විශේෂයෙන්ම ඒ බරපතල පවුල ජීවත් වන මනුෂ්‍යයන්ගේ මනස්ථාපන උදෙසා, පාපය උදෙසා නුඹ මැදිහත් වෙලා යාඥා කරන්න. ඒක තමයි දේවමාතන් වහන්සේ අපේ නිල්වේ. හතරවෙනි ස්ථානයේදී දේව අම්මා මේ ජේසුස් වහන්සේ ඔබ මම ගලව ගන්න යන්නේ කුරුසියේ ගමනට එකතු වෙනවා. දේව අම්මා අදත් ඒ කාර්යයට ඔබ හා මා එකතු වන්නට බලාගෙන සිටිනවා. යාඥාව තුල විශේෂයෙන්ම කුමක් සඳහාද? මේ ලෝකේ පාපය ඒ විශේෂයෙන්ම පව්කරන්ගේ සිත් හැරීම සඳහා. ජේසුස් අම්මා ජේසුස් වහන්සේ හා සම්බන්ධ වුණා වගේම දෙයක් ඔබට සහ මට අද කරන්නට පුළුවන් දේවමාතන් වහන්සේ සමග යාඥාව තුල. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබර කමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. පස්වෙනි ස්ථානය කුරුසිය ගෙන යන පිණිස සීමොන් සිරනෙවුස් ජේසුස් ස්වාමි දරුවන්ට උදව් වෙයි. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්ත මන්තුලාදරණීය සහෝදර සහෝදරියනි, පස්වන ස්ථානය තුල අපි දකිනවා සිරේනියේ සීමොන් ජේසුස් වහන්සේට කුරුසිය දරාගෙන යන්නට උදව් කරනවා. සුදු ලෝකතුමාගේ සුවිශේෂී 23 වෙනි පරිච්ඡේදයේ වගන්ති 26 මෙසේ පවසනවා. ඔහු උන්වහන්සේ ගෙන යන කල
පිටිසරින් පැමිණි සිරේනී සීමොන් නම් මිනිසෙකු අල්ලාගෙන ජේසුස් වහන්සේ පසුපස්සෙන් කුරුසය දරාගෙන යන පිණිස එය ඔහු පිට තැබූහ. අදට දීපුති සිරේනී සීමොන් දන්නේ නැහැ ඔහු අත තැබුවේ ඔහු දරාගත්තේ ඔහුගේම කුරුසිය බව. සිරේනී සීමොන් ඒ දේ දැනන් හිටියේ නැහැ. නමුත් සැබවින්ම ඔහු අත ගැස්සුවේ ඔහු ඔසවාගෙන යා යුතු කුරුසියටයි. මේ ස්ථානය තුළ මම කැමති ඔබත් එක්ක මෙනෙහි කරන්නට ප්‍රේමය ගැන. ජේසුස් වහන්සේ අපිට පැවසුවා නුඹ මුලින්ම ශුද්ධ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න. ඒ වගේම නුඹ අසල්වැසියාට ප්‍රේම කරන්න. ඒ වගේම මේ ප්‍රේම කිරීමට ජේසුස් වහන්සේ ගෙනෙනවා කොන්දේසියක් සහ ඒක උන්වහන්සේ නිර්වචනය කරන කොහොමද උන්වහන්සේ නිර්වචනය කරන්නේ? මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න. දැන් ජේසුස් වහන්සේ අපිට පවසනවා මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. ජේසුස් වහන්සේ ප්‍රේම කරපු විදිහ ඔබට මට කොච්චර ගැඹුරුද? කුරුසිය දරාගෙන ගිහිල්ලා කස පහරවල් කාලා මේ කෙල ගහනවා මිනිස්යන් උන්වහන්සේ ද්‍රෝහියෙක් කියලා මේ ලෝකයේ මිනිසුන් උන්වහන්සේට නිග්‍රහ කරනවා උන්වහන්සේව නිර්වත් කරනවා මේ සියල්ල උන්වහන්සේගේ ප්‍රේමී දිග පළල උස ගැඹුර අපට පවසනවා උන්වහන්සේගේ ප්‍රේමය. එතකොට ජේසුස් වහන්සේ අපිට මොනවද පවසන්නේ? උන්වහන්සේ පවසනවා මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබ එකිනෙකාට ප්‍රේම කරන්න. මේ ලෝකයේ ඔබගේ අසල්වැසියාට ඔබගේ නිවස ගන්න දෙපැත්තේ ඉන්න අය ඔබට පුළුවන් දෙසේ ප්‍රේම කරන්න. ඔබගේ නෑදෑ හිත මිතුරන් සමහර ඔබට වෛර කරන අය ඔබව සමහරලාට පාවා දෙන අය බොරු චෝදනා නගන අය නේ ඔබට අයහපත ප්‍රාර්ථනා කරන අය මේ සියල්ලන්ට ජේසුස් වහන්සේ මොනවද කියන්නේ? කියනවා මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔවුන්ට ප්‍රේම කරන්න. දීපු දේ කරන්න බැරි දෙයක්. ඒ කරන්න බැරි දෙයක්. කරන්න පුළුවන් අවස්ථාවක් ඒ කරන්න පුළුවන් ආකාරයට අපි ආත්මීකව යා යුතු ගමනක් තියෙනවා. මොකක්ද ඒකේ ගමන තමයි දීපුතේ හැම කෙනා තුළම අපි දකින්නට ඕන ජේසුගේ මුහුණ. ජේසුගේ මුහුණ දකින්නේ නැතුව ඔබ හිතනවාද ඔබගේ අසල්වාසීන්ට ඔබගේ මිතුරන්ට ඔය සියලු දෙනාට ඔබට ජේසුස් වහන්සේ කියන විදිහට ප්‍රේම කරන්න පුළුවන් කියලා බෑ. මුලින්ම ජේසුස් වහන්සේ ඔබට මට ඒ කළ ප්‍රේමය ගැන ප්‍රේමයේ ගැඹුර අත්දකින්නට ඕන. ඒ ගැඹුර අපි ඒ උන්වහන්සේගේ ප්‍රේමය හඳුනා ගන්නට ඕන. ඒ ක්‍රිස්තුස් වහන්සේව හඳුනා ගැනීම තුළ අපි පුළුවන් තරම් උත්සාහ කරන්නට ඕන ශුද්ධාත්ම වහන්සේගේ ධෛර්යය සහ ප්‍රේමය තුළ අනිත් අයගේ මුහුණේ ජේසුස් වහන්සේගේ මුහුණ දකින්නට. අපිට අපහසුයි මේ ලෝකයේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න දුවේ පුතේ. මිනිස්යන්ගේ අඩුපාඩුකම් තියෙනවා. දුර්වලකම් තියෙනවා. ඔවුන්ට කොහොමද අපි ප්‍රේම කරන්නේ? අමාරුයි. නමුත් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ ඔවුන් තුළ දකිද්දී අපිට ශක්තියක් ලැබෙනවා. අපි ප්‍රේම කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ අපිට පවසපු නිසා. ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ අපි ඔවුන් තුළ දකින නිසා. ජේසුස් වහන්සේ අපගෙන් කළ ඉල්ලීමක් නිසා සහ අපි දෙවියන් වහන්සේගේ දරුවන් නිසා අපි ප්‍රේමී ගැඹුරට ඇතුළු වන්නට ඕන ආදරණීය දීපුත. ඒ නිසා ප්‍රේමය හරි විදිහට කරන්නට නම් අර තෙරේසා මවතුමිය පැවසුවා වගේ එක් අවස්ථාවක උන්වහන්සේ එතුමියන් අහනවා ඔබ කොහොමද මේ දේවල් කරන්නේ? තුවාල ඔබ කොහොමද පිරිසිදු කරන්නේ? සමහරවිට ඒ ගඳ ගහන තුවාල කොහොමද ඔබ පිරිසිදු කරන්නේ? තෙරේසා මවතුමිය කියනවා මටත් බෑ. නමුත් තෙරේසා මවතුමිය අසන මිනිස්යාව රැගෙන යනවා දිව්‍යසප්සත වහන්සේ ළඟට. ඒ කුඩා ඒ දිව්‍යසප්සත වහන්සේ තැන්පත් කරලා තියෙන නිවහනට ගෙනියලා ජේසුස් වහන්සේ පෙන්නලා ඒ මිනිස්යාට පවසනවා මටත් බෑ පුතේ. නමුත් ජේසුස් වහන්සේ නිසා මේ ඉන්නේ මගේ ශක්තිය කියලා තෙරේසා මවතුමිය පවසනවා. ජේසුස් වහන්සේගේ මුහුණ නොදැක සහ ජේසුස් වහන්සේගේ ප්‍රේමය ඔබ මම ගැඹුරින් අත් නොදැක මේ ලෝකෙ මිනිස්සුන්ට අපිට අමාරුයි ප්‍රේම කරන්නට. ඒ නිසා අපි යාඥා කරමු ජේසුස් වහන්සේගේ මුහුණ අප සමග ජීවත් වන සියලු දෙනා තුළ දකින්නට ශක්තිය, ප්‍රේමය, බහැපත්කම සහ ධෛර්යය අපට ලබා දෙන්නට කියලා. ආමෙන්. ස්වාමිනී
පාපි වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා ආමේන්. හයවෙනි ස්ථානය වෙරෝනිකා නම් භක්තිවන්ත ස්ත්‍රී ජේසුස් ස්වාමි දරුවන්ගේ ශ්‍රී මුහුණ මණ්ඩලය පිස දමයි. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්ත මන්තුලාදරණීය සහෝදර සහෝදරීනි, හයවන ස්ථානය තුළ අපි මෙනෙහි කරනවා වෙරෝනිකා නම් ඒ භක්තිවන්ත ස්ත්‍රිය ජේසුස් වහන්සේගේ ශ්‍රීවත මඩල රෙදි කඩකින් පිස්ස දමනු ලැබීම. මා කැමති ඔබ සමග මෙනෙහි කරන්නට වෙරෝනිකා නම් මේ භක්තිවන්ත ස්ත්‍රිය තුළ තිබුණු ධෛර්යය පිළිබඳව ජේසුස් වහන්සේගේ ඒ මුහුණ පිස දමන්නට ඇය ලොකු ධෛර්යයක් තුළ තමයි ඉදිරියට යන්නේ. ඇයි මුලින් ජනතාව අතර ඉදිරියට එන්නට ඕන. ඊට පස්සේ ජේසුස් වහන්සේ වට කරගෙන යන සොල්දාදුවන්ව පසු කරගෙන ජේසුස් වහන්සේ ළඟට එන්නට ඕන. ඒ වෙලාවේදී මුළු බොහෝ පිරිස් ජේසුස් වහන්සේට නිගා කරද්දී, ජේසුස් වහන්සේට උසුළු විසුළු කරද්දී, ජේසුස් වහන්සේට කසෙන් පහර දෙමින් කල්වාරි කන්දට රැගෙන යද්දී ඇය වෙරෝනිකා භක්තිමත් ඒ ස්ත්‍රිය ජේසුස් වහන්සේ ඉදිරියට එනවා ධෛර්යමත් විදියට. දීපුතේ ඔබ මම ජේසුස් වහන්සේට සාක්ෂි දරනවද? ජේසුස් වහන්සේට සාක්ෂි දරන්නට බෑ ධෛර්යය නොමැතිනම්. ධෛර්යය නොමැතිනම් සාක්ෂි දරන්නට බෑ. ගිඩියොන් දෙවියන් වහන්සේ පවසනවා ඊශ්‍රායල් ජනතාවගෙන් හමුදාව සකසන්නට යද්දී දෙවියන් වහන්සේ ගිඩියොන්ට මුලින්ම පවසනවා මිනිසුන්ට මෙසේ පවසන්න. බයද තැතිගැන්මද ඇති අය නිවෙස් වලට හැරී යත්වා. ජේසුස් වහන්සේට සාක්ෂි දරන්නට ද්වීපුතේ ඔබට මට අවශ්‍යයි ධෛර්යය. ධෛර්යය අවශ්‍යයි. අපි දකිනවා ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ දැන් පේදුරු සහ ජෝවාන් අපොස්තලවරුන් ජේසුස් වහන්සේ ගැන සාක්ෂි දරමින් පෙන්තකෝස්ත දවසට පස්සේ මුළු ජනයාටනේ ජේසුස් වහන්සේ ගැන පවසනවා. ජේසුස් වහන්සේ ගැලුම් කරුවාණන් බව පවසනවා. උන්වහන්සේ අදහන්න කියලා පවසනවා. ඊට පස්සේ පරිසවර විනයදරයෝ නායක පූජකයන් මොවුන් අත්අඩංගුවට අරගෙන පවසනවා නුඹලා මේ ජේසුස් වහන්සේගේ නාමයෙන්
කොහෙත්ම කතා නොකරන මෙන්ද නූගන්වන මෙන්ද අන කළා. නේ? ඊට පස්සුව පේදුරුතුමා සහ ජොහන්තුමා පවසන 19 වෙනි වගන්තේ 4 වෙනි පරිච්ඡේදයේ ක්‍රියාපොතේ එහෙත් පේදුරුද ජොහන්ද පිළිතුරු දෙමින් දෙවියන් වහන්සේට කීකරු වීමට වඩා ඔබට කීකරු වීම හරිදයි දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබම විනිශ්චය කරගන්න. අපෝස්තලවරුන් මරණයට පවා බය වුණේ නැහැ. මරණයට පවා බය වුණේ නැහැ. ප්‍රාණ පරිත්‍යාගයෙන් අපි දකින මුල් කිතුණු සභාවන් වල පළමු විශේෂයෙන් පළමු අවුරුදු 300 තුල අපේ කිතුණු සභාවේ ඊටාම ධෛර්යමත් විදියට ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවිතය පූජා කළා. රුධිරය උන්වහන්සේ උදෙසා හෙළුවා. එනිසා ඔවුන්ගේ රුධිරය අපගේ විශ්වාසයේ ඒ බීජ බවට පත් වෙලා තිබෙන ආදරණීය සහෝදර සහෝදරියෝ. ඔබ මම ජේසුස් වහන්සේ වෙනුවෙන් සාක්ෂි දරනවාද? ජේසුස් වහන්සේ ස්වර්ග රාජ්‍යයට යන්න ඉස්සර වෙලා අපිට පැවසුවා සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න. සකල ජාතීන්ට මා ගැන පවසන්න. මමයි මාර්ගය, මමයි සත්‍යය, මමයි ජීවනය. ඔබ මම කෙතරම් ධෛර්යමත්ද ඔබට මට හමු වන අය සමග ජේසුස් වහන්සේ ගැන කතා කරන්නට. නේ? අනිත් කාරණාව තමයි ජේසුස් වහන්සේට සාක්ෂි දරන්න බෑ උන්වහන්සේව අත්දැකලා නැති මිනිස්සුන්ට. ජේසුස් වහන්සේව ඇත්තටම හමු වෙලා නැත්තම් අපි මිනිස්සුන්ට මොනවද කියලා කියන්නේ උන්වහන්සේ ගැන? උන්වහන්සේ ගැන අපි මොනවද සාක්ෂි දරන්නේ? හදවතට උන්වහන්සේ සමීප නැත්නම් අපි ජේසුස් වහන්සේ ගැන ලෝකෙට මොනවද පවසන්නේ? අපිට බෑ සාක්ෂි දරන්නට. වෙරෝනිකා ඒ භක්තිවන්ත ස්ත්‍රිය ජේසුස් වහන්සේව ගැඹුරින් හමු වෙලා අත්දැකලා තියෙනට උන. ඒ නිසායි ධෛර්යයෙන් ඇය යන්නේ ජේසුස් වහන්සේගේ ශ්‍රීවත මඩල විස දමන්නට. අපි ආශා කරමු. ජේසුව හමුවන්නට සැබෑ ජීවමාන ගැඹුරු අත්දැකීමකට ඇතුළු වන්නට අපිට ඒ කරුණාවත් ජේසුස් වහන්සේට සාක්ෂි දරන්නට ධෛර්යයක් ලැබෙන්න පිණිස. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබර කමින් සමාදානයේ සතපෙන ලද්දේවා. ආමේන්. සඳ පහනේ පිපි වැටකයා මලසේ සුවඳ දිදී තිබිලා හිරු පහනේ පිපි මානෙල් මලසේ රුවටරුවේ තිබිලා සඳ පහනේ කිරි මුහුද වගේ අහු සුදට සුදී තිබිලා ජේසුවනේ මේ කිමද වුනේ ඔබේ මුහුණලින් වැසිලා. හත්වෙනි ස්ථානය ජේසුස් ස්වාමි දරුවෝ කුරුසේ බරින් දෙවෙනි වර බිම වැටෙන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්තු මන්තුලාදරණීය සහෝදර සහෝදරියනි, හත්වන ස්ථානයේදී අපි මෙනෙහි කරනවා ජේසුස් වහන්සේ දෙවන වර බිම වැටීම. උන්වහන්සේ
ඔබගේ සහ මගේ පාපය උදෙසා බිම වැටෙන්නට තරම් නැවත වතාවක් බැහැපත් වෙනවා. මා කැමති ඔබ සමග මෙනෙහි කරන්නට මේ ස්ථානයේදී අපි පළමු වර බිම වැටීමේදී මෙනෙහි කළා මාංශය නිසා පාපයට වැටීම ගැන. මේ මොහොතේදී අපි තවත් එක් ආකාරයකින් පාපයට වැටෙනවා. ඒක තමයි ලෝකයෙන්. ඒ පිළිබඳව අපි මෙනෙහි කරමු. උත්පත්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තිය තුල අපි දකිනවා මෙසේ මෙහි පිට මිනිසාගේ දැඩි දුෂ්ටකම හා මිනිසා නිතරම නපුරු සිතුවිල්ලෙන් කල් යවන බව සමිඳනන් වහන්සේ දුටු විට මෙහි පිට මිනිසා මැවීම ගැන උන්වහන්සේ ශෝක වූ සේක. ආදරණීය දුවපුතේ ලෝකය ආදම් සහ ඒවගේ පාපී වැටීමත් සමග ලෝකය පාපයට ලොල් වෙනවා. පාපය ලෝකයේ තුල වැටුණු ලෝකයක් විදියට පාපේ එන්නෙන්ද බලගතු වෙන ආකාරය අපි දෙවියන් වහන්සේගේ වචනය තුල දකිනවා. ඒ නිසා ලෝකෙන් ඔබට සහ මට පෞකාර වූ මාර්ගයන් ඒ වගේම විවිධ ඉගැන්වීම් මේ දේ හොඳයි කියලා විවිධ යෝජනා කිරීම පැමිණෙනවා ලෝකයෙන්. ඒ නිසා අද අපි දකිනවා බොහෝ දෙනා දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් පසෙකලා දසපනත දෙවියන් වහන්සේගේ ශුද්ධ පනත් දෙවියන් වහන්සේගේ ඉගැන්වීම් මේවා ඉවත් කරලා ගමන් කරන්නේ ලෝකයේ ඉගැන්වීම් මත. ලෝකයේ ඉගැන්වීම් මත. එක කාරණාවක් තමයි ලෝකයේ ඉගැන්වීම් වලට මිනිස්සයා ඔබ මම ආකර්ෂණය වන්නේ දුවපුතේ ඒ මාර්ගය පටු මාර්ගයක් නෙමෙයි. බොහොම පුළුල්. හරි ලේසි. පාපය කියන දේ ලෝකයේ දකින්නේ මිනිස් දුර්වලකමක් විදියට. හැම මිනිස්යම ලේයට මස් නහර වලින් හැදිලා තියෙන්නේ. ඒ නිසා මේ පාපය කියන වචනේ නෑ බොහෝ දෙනා. දුර්වලකමක් විදියට තමයි ඔවුන් දකින්නේ. ආදරය කියන දේ බොහොම සිල්වර දෙයක් බවට පත් වෙලා මේ ලෝකයේ තුල. ඒතකොට මේ සැබෑ අගපේ ආදරය අන්‍ය උදෙසා කැපවීම මෙවැනි වටිනාකම් නැති වෙලා සමාජය තුල අපි දකින දේ මේකයි. ලෝකය මිනිස්යාට පවසනවා උගන්වනවා මේකයි මාර්ගය කියලා. මේකයි මාර්ගය. නේ? එතකොට දෙවියන් වහන්සේ අපිට පවසනවා ලෝකයේ ඉගැන්වීම නෙවෙයි නුඹ මගේ අනපනත් තුළ ජීවත් විය යුතුයි යන්න අපි දකිනවා සුද්ධ වචනේ පුරාවට. මේ නිසා අපි තීරුම් ගන්න ඕන දුවපුතේ ලෝකයේ ප්‍රඥාව නෙවෙයි අපි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව තුළයි ජීවත් වන්නට අවශ්‍යයි. ලෝකයේ ජයගත්තු මිනිහෙකුව සුද්ධ වචනේ අපිට පවසනවා නෝවා. මාංශය ජයගත්තු මිනිහයා තමයි දානියෙල්. ලෝකයේ ජයගත්තු මිනිහයා තමයි නෝවා. මුළු සමාජයේම ඔහු සමග ජීවත් වුණු සියලුම දෙනා පව් කළා. නෝවා දෙවියන් වහන්සේ හා සුහදතාවෙන් ජීවත් වුණා. 6 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි වගන්ති පවසනවා නෝවාගෙන නෝවා පිළිබඳ පුවත මෙසේය. ඔහු සද්ගුණවත් මිනිසෙකි. ඔහුගේ පරම්පරාවේ නිදොස් මිනිසා ඔහු විය. ඔහු දෙවියන් වහන්සේ සමග සුහදතාවෙන් හැසිරුණේය. ලෝකය කෙසේ ජීවත් වුණත් දුවපුතේ ලෝකේ අපිට මොනවා ඉගැන්නුවත් අපි නිරන්තරයෙන්ම රැඳෙන්නට ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ මත. නෝවා අපිට ඊට ආදර්ශයක්. ලෝකේ නෙවෙයි. අපිට වැදගත් වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනේ. ඒකයි ජේසුස් වහන්සේ පවසන්නේ නුඹ ලෝකේ ජීවත් වුණාට ලෝකෙට අයිති නැහැ. නුඹ ලෝකෙන් නෙවෙයි. ඒකයි ජේසුස් වහන්සේ පවසන්නේ ලෝකේ ශුද්ධාතුන් වහන්සේව හඳුනාගත්තේ නැහැ. නමුත් නුඹලා ශුද්ධාතුන් වහන්සේව හඳුනනවා. ලෝකයේ දුවේ පුතේ පාපය නිසා දෙවියන් වහන්සේගේ ක්‍රමයට විරුද්ධවයි යන්නේ. අපිට බෑ ලෝකීය ක්‍රමයට යන්නට. අපි යන්නට ඕනේ ශුද්ධ දෙවියන් වහන්සේගේ ක්‍රමයට අනුව. අපි ආශා කරමු ලෝකෙන් අපිව ගලවලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ පූජක දිවැසිවර ජනතාවක් විදියට අපව ඒ ආත්මික ගමනක් තුළ මේ ලෝකේ ජීවත් වන්න අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්නට කියලා. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා.
අටවෙනි ස්ථානය ජේසුස් ස්වාමි දරුවෝ ජෙරුසලමේ ශ්‍රීන් සනසා වදාරන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයක් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්තුමා තුලාදරණීය සහෝදර සහෝදරියනි, අටවන ස්ථානය තුල අපි මෙනෙහි කරනවා ජේසුස් වහන්සේ ජෙරුසලමේ ශ්‍රීන්ව සැනසීම. ලුක්තුමාගේ සුවිශේෂයේ 23 වෙනි පරිච්ඡේදයේ වගන්ති 28 අපි දකිනවා ජේසුස් වහන්සේ ඔවුන් දෙසට හැරී ජෙරුසලමේ දූවරුනි, මා නිසා නොහඬන්න, ඔබ සහ ඔබේ දරුවන් නිසාම හඬන්න කියලා ජේසුස් වහන්සේ පවසනවා. ජේසුස් වහන්සේ කෙතරම් වේදනාවක්, කෙතරම් මේ ශාරීරික මානසික වේදනාවක් තුල පවා ඒ ජෙරුසලමේ ශ්‍රීන්ව අමතක කළේ නැහැ. ඔවුන්ට සංවේදී වෙමින් ඔවුන් සනසා වදාළනවා. ඒ වගේම උන්වහන්සේ පවසන වචන දෙස බලන්න, ඔබ සහ ඔබගේ දරුවන් උදෙසා හඬන්න. ඔබ සහ ඔබගේ දරුවන් උදෙසා හඬන්න. ඒ වචන තුල ආදරණීය දේ පුතේ, අපි අපගේ මේ කාලේ අපගේ ජීවිතය දෙස බැලුවොත් අපි දකිනවා විශේෂයෙන්ම තරුණ දුවල පුතාලගේ ජීවිතවලට අද කාලේ බොහෝ බලපෑම් තියෙනවා. අශුද්ධ දේවලට ඔවුන්ව අල්ලගන්නට බලාගෙන බොහෝ දේ තිබෙනවා. නේ අන්තර්ජාලයේ අපි ගොඩක් දේවල් අහලා තියෙනවා නේ පිළිබඳව. එතකොට මේ සියලු දේ ඇතුලේ අපි දකිනවා ලෝකේ ජීවත් වන ඔබට මට පාපය එක්ක කළ යුතු ලොකු අරගලයක් තියෙනවා. සටනක් තියෙනවා පාපය එක්ක කළ යුතු. ජේසුස් වහන්සේ පවසනවා ඔබ සහ ඔබගේ දරුවන් උදෙසා හඬන්න. මේ කාලය පහසු නෑ ආදරණීය දේ පුතේ ජීවත් වන්නට. මේ සියල්ල ඇතුලේ ඇදහිලිවන්තයන්ව දෙවියන් වහන්සේගේ ඒ සුරැකි දෑත් තුල උන්වහන්සේ රැගෙන යනවා. අපගේ හදවත අපි උන්වහන්සේට කැප කරනවා නම් අපි බොහෝ වෙලාවට බලන දෙමව්පිය විදියට දරුවන්ට මේ ලෝකේ ඒ අවශ්‍ය කරන සියලුම දේ දෙන්න ගොඩාක් නලංගු වෙනවා, වෙහෙසෙනවා. අධ්‍යාපනය, මුදල්, ඒතර ඔවුන්ට සමහරවිට ඉඩකඩම් බැංකු පොතේ කී හරි දාලා දරුවෝ පොඩි කාලේ හරි අපි දරුවන්ට ආදරේ. ඔවුන් අපගේ ජීවිතය කියලා නේ දෙමව්පියන් සිතනවා. නමුත් දරුවාගේ ආත්මික ජීවිතය ගැන කොච්චර දෙමව්පියෝ නලංගු වෙනවද? ආත්මික ජීවිතය ගැන කෙතරම් සිතනවාද දෙමව්පියෝ? සුද්ධවන්තයෙකුගේ ජීවිත කතාවක් හැම මාසෙම දරුවන්ට ගෙනලා දෙන දෙමව්පියෝ ඉන්නවද? දරුවව අතින් අල්ලගෙන නිරන්තරයෙන්ම දහම් පාසල දේවස්ථානෙට අපි රැගෙන යනවද? ඔබ සහ ඔබගේ දරුවන් උදෙසා හඬන්න. පුරාණ කිවිසුම අපි දකිනවා ඒ නික්මියාව සිද්ධිය ඇතුලේ ඊට පස්සු ඒ පාස්කු භෝජනයේදී තාත්තා පුතා අහනවා, දරුවා අහන්න ඕන තාත්තාගෙන් ප්‍රශ්නයක්, ඇයි මේ රාත්‍රී වෙනස්? ඒ පාස්කු දවසේදී රාත්‍රී භෝජනයේදී
තාත්තා ගැලීමේ ඉතිහාසය පුතාට පහදලා දෙන්නට ඕන. තාත්තා ඇදහිල්ල පුතාට ලබා දෙනවා. ඇදහිල්ල කියන දේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ආදරණීය දිව්‍ය පුතේ දෙමව්පියන් දරුවන්ට ලබා දිය යුතුයි යන්න. දෙවියන් වහන්සේ ශුද්ධ වචනය තුල දෙමව්පියන්ගෙන් උන්වහන්සේ ඉල්ලන ප්‍රධාන දේ තමයි මා ගැන කියලා දෙන්න කියන එක දරුවන්ට. දෙවියන් වහන්සේ ගැන කියලා දීම. එතකොට මීසමක් තුල ඒට වටපිටාවක් තියෙනවා. දරුවාට අපිට ඒ අවශ්‍ය දේ දරුවාට ලබා දෙන්නට දෙමව්පිය විදිහට කැප වෙනවද කියන කාරණාව ගැන අපි සැලකිලිමත් වන්නට ඕන. අපි දරුවාගේ බොහෝ දේ ගැන නලං වෙනවා. නමුත් ආත්මික දේ අපි සැලකිලිමත්ද? ආත්මික දේ ගැන සැලකිලිමත්ද? දරුවා උදෙසා යාක්ෂා කිරීම. නේ මම දැක්කා මෑතක අපගේ පාප වහන්සේ ප්‍රැන්සිස් පාප වහන්සේ පවසනවා හොඳ දෙමව්පියන් කියලා කියන්නේ කවුද? උන්වහන්සේ පවසනවා දරුවන්ගේ නළලේ කුරුසේ අඳින්නට පුළුවන් නම් දෙමව්පියන්ට ඒක උන්වහන්සේ අදහස් කළේ ක්‍රිස්තුස් වහන්සේට ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් දරුවන් කැප කරන්නට හැකි නම් ඔවුන් තමයි හොඳ දෙමව්පියන් බවනේ. ඒ සාධනීය දීපුති අපි බොහෝ දේ ගැන නලං වුණත් අවශ්‍ය දේ බොහෝ වෙලාවට පැත්තකට දාලා තියෙන්නේ. ඒ තමයි දරුවාගේ ආත්මික ජීවිතය. යේසුස් වහන්සේ පවසනවා නුඹගේ දරුවන් උදෙසා හඬන්න. මේ කාලේ අමාරුයි. පාපීට දරුවන් ඇදලා ගන්නට මාර්ග බොහෝයි. ඒ නිසා මුලින්ම ඔබ දරුවන් උදෙසා යාක්ෂා කරන්නට ඕන. යාක්ෂා. අනාගතයට ඔබට යැවිය හැකි එකම දේ යාක්ෂාව පමණයි. දරුවන් වෙනුවෙන් අනාගතයට යැවිය හැකි එකම දේ යාක්ෂාව පමණයි. යාක්ෂා කරන දරුවන් උදෙසා ඒ වගේම දරුවන්ව ආත්මිකව ගොඩනගන්න. ආත්මිකව ගොඩනගන්න. ශුද්ධ වචනය ඇසුරෙන් දේවස්ථානයේ විවිධ දේවල් තුල දරුවාව ආත්මිකව නියම තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් ආත්මිකව ඒ ගොඩනගන්න දෙවියන් වහන්සේ ආරාධනා කරනවා වගේ අපගේ දරුවන්ව අපි ගොඩනගන්නට ධෛර්යමත් වෙමු. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබර කමින් සමාදානයේ සතපෙන ලද්දේවා. ආමේන්. යානක විලසේ සැතපී සැපසේ අපගාලවනසේ සිරිකුරුසේ පානපුදාලමිනේ අප සැම පෙමිනේ පානගන්වමිනේ රැකලානසේ යානවාද ජේසු යානවාද ජේසු යානවාද ජේසු කුරුසියතා. නවවෙනි ස්ථානය ජේසුස් ස්වාමීන් වහන්සේ කුරුසේ වරින් තුන්වෙනි වර බිම වැටෙන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්ත මන්තුලාදරණීය සහෝදර සහෝදරියනි, නවවන ස්ථානය තුළ අපි මෙනෙහි කරනවා ජේසුස් වහන්සේ තෙවන වර බිම වැටීම. උන්වහන්සේ ලොකු වේදනාවක් සමගයි ගමන් කරන්නේ කල්වාරි කඳු මුදුනට. පිලාත් ජේසුස් වහන්සේට බොහෝ කසපාර
ගැස්සුවා. උන්වහන්සේගේ ශරීරයෙන් ගොඩාක් රුධිරය පිට වුණා. ඒ වගේම මේ බර වූ කුරුසය දරාගෙන උන්වහන්සේ යද්දී තුන්වෙනි වර බිම වැටෙනවා. දීපති ඔබ මම විශේෂයෙන්ම ජේසුස් වහන්සේ මා වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඒ විඳපු වේදනාව ගැන අවදි වන්නට වුණා. ඔබට මට ජේසුස් වහන්සේ තරම් මේ ලෝකයේ කිසිම කෙනෙක් ප්‍රේම කරන්නේ නැහැ. සහ ප්‍රේම කරන්නටත් බෑ. ජේසුස් වහන්සේ තරම්. එනිසා අපි මුලින්ම මේ ස්ථානයේදී අපි ජේසුස් වහන්සේගේ ගැඹුරු ප්‍රේමයට අවදි වෙමු. යසායා දිවස්පසාරිතුමාගේ ග්‍රන්ථයේ 52 වෙනි පරිච්ඡේදයේ සහ 53 වෙනි පරිච්ඡේදවල අපි දකිනවා දුක් කුසලන සේවකයන්ෝ ජේසුස් වහන්සේ පිළිබඳව ලියවිලා තිබෙනවා. 52 වෙනි පරිච්ඡේදයේ වගන්ති 14 පවසනවා. පෙනුමින් එතුමානෝ බොහෝසේ අවලක්ෂණය මිනිසෙකුට සමානකමක් නැත. මිනිස් රූපය නැති වී යන පමණට විරූප වීමෙන් ඒ සියල්ලන්ටම පුදුමයක් වී ඇත. දැන් නම් ජාතියෝ එතුමානන් දැක මවිතයට පත්වෙති. රජවරු විස්මයෙන් විස්මයට පත්ව නිහඬව සිටිති. ඉහතදී ඔවුන්ට නොදැන්නූ දෙයක් දැන් ඔවුහු දනිති. කිසි කලෙක නොඇසූ දෙයක් දැන් ඔවුහු තේරුම් ගනිති. හදනි දුවපුති ජේසුස් වහන්සේගේ දුක් විඳීම ගැන මෙහි සඳහන් වෙනවා. තවත් ඉදිරියට ඔබට පවසන්නට ඕනේ මට මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේගේ තෙවන වර බිම වැටීම තුළ ජේසුස් වහන්සේගේ මේ දුක් විඳීමට තේරුමක් අර්ථයක් අපිට දිය හැකි නම් ඒ අර්ථය දිය හැකි සැබෑ මනස්ථාපනය තුළ අපි වැරදි හදාගන්නට අපගේ පාපය අශුද්ධකම අතාරින්නට අපට හේතුවක් ඕන. මොකක්ද හේතුව? ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ දුක් විඳීම, උන්වහන්සේගේ රුධිරයේ හෙලීම, උන්වහන්සේ සියල්ල තුළ ඔබට මට ලබා දෙන්නට යන්නේ දුවිපුතේ සදාතනික ජීවිතය. ඒ ස්වර්ග රාජ්‍යයේ ජීවිතය උන්වහන්සේ ඊතරම් අපිට ප්‍රේම කළා නම් වැටි වැටි උන්වහන්සේ යනවා නම් මේ ස්ථාන අපි මෙනෙහි කරනවා වගේ පව් මාර්ගවලින් ඈත් වෙන්නට හේතුව අපි සොයාගන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේගේ ප්‍රේමය. එනිසා මේ පරමෝත්තමයන් වහන්සේගේ ජීවමාන ඒ ක්‍රිස්තුස් වහන්සේ තෙවන වර බිම වැටෙනවා. උන්වහන්සේ බිම වැටිලා ආයේ නැගිටිනවා. ඔබට සහ මටත් දුවිපුතේ පව් වලින් ඈත් වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි කවුරුත් ප්‍රමාද නැහැ. අපි බොහෝ දෙනා ප්‍රමාද නැහැ. මරණීය පව් වල හිටියත් අදිෂ්ඨානයක් ඇති කරගන්න මම පාපය අතාරිනවා. ජේසුස් වහන්සේ වැටුණා මගේ පව් දෙසා. ජේසුස් වහන්සේ නැගිටලා ආයෙ ගියා කල්වාරි කඳු මුදුනට. ඔබ මම නැගිටින්නට අවශ්‍යයි. අතෑරලා පාපය අතාරින්න ශක්තිය මුලදී නැති වුණත් යාක්ෂාවට එන්න. බරපතල පව් වල ඉන්නවා දන ගහලා ජේසුට යාක්ෂා කරන්න. හයිය ඉල්ලන්න. ස්වාමිනේ මේ පාපයෙන් මට ගැලවෙන්නට ශක්තිය දෙන්නට කියලා. මුණින් තලා වැටලා යාක්ෂා කරන්න. සටන් කරන්න පාපෙක්. සටන් කරන්න පාපෙක්. පාපය අතාරින්නට අපිට හේතුවක් ඇත්නම් ඒ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය. උන්වහන්සේගේ වැටීම හේතු කොටගෙන අපි ඉල්ලමු පාපයෙන් නැගිටින්නට ශක්තිය. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සතපෙන ලද්දේවා. ආමේන්. ජේසුනී මරණයට යෙදෙවූ කවුරුද? අපෝ මගේ
ගල්කනුවේ ඔබ බැන්දෝ කවුරුද දහවෙනි ස්ථානය ජේසුස් වහන්සේගේ වස්ත්‍ර කඩා දමති. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්තුමත් ආදරණීය සහෝදර සහෝදරියනි, දසවන ස්ථානයේ අපි මෙනෙහි කරනවා ජේසුස් වහන්සේගේ වස්ත්‍ර ගැලවීම. උන්වහන්සේව නිර්වස්ත්‍ර කරනවා. බයිබල් විශාරදයන් කොටසක් පවසන උන්වහන්සේව මුළුමනින්ම නිර්වස්ත්‍ර කළා කියලා. තව කොටසක් පවසනවා මුළුමනින්ම නිර්වස්ත්‍ර කළේ නැහැ කියලා. නමුත් බොහෝ විට අපිට පිළිගන්නට පුළුවන් උන්වහන්සේ මුළුමනින්ම නිර්වස්ත්‍ර කළා කියලා. මොකද මිනිස්යාගේ, ඒ කියන්නේ ඔබගේ මගේ පාපයේ බරපතලයි. අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්වස්ත්‍ර වෙන්නේ. අපි ලැජ්ජ වේ යුතුයි. ජේසුස් වහන්සේ ලැජ්ජාව උන්වහන්සේ මතට අරගෙන ඔබව මාව ධර්මිෂ්ඨ කම නැමැති සලුවෙන් පොරවන්නට අවශ්‍ය නිසා උන්වහන්සේ නිර්වස්ත්‍ර වෙනවා. යෙසායා දිවස්ප්‍රසාදිතුමාගේ ග්‍රන්ථයේ අපි දකිනවා 53 වෙනි පරිච්ඡේද වගන්ති 7 මෙසේ පවසනවා. අපි සියල්ලෝම බැටළුවන් මෙන් මුලා වී තම තමා සිතූ මගට හැරී ගියමු. සමිදානෝ අප සියල්ලන්ගේ පව් එතුමන් පිට තැබූසේක. සේවකයාණන්ට පීඩා කළ විට එතුමෝ මුඛය නෑර සිටියහ. නිහතමානී ලෙසේ දැරුව. මරන්න ගෙන යන බැටළු පොව්ව කුසේද? බැටළු දෙනක ලොම් කපන්නා ඉදිරියේ නිහඬව සිටින්නාසේද? එතුමෝ මුඛය නෑර සිටියහ. ආදරණීය දුවේ පුතේ, උන්වහන්සේට කසවලින් ගහද උන්වහන්සේ නිහඬව හිටියා. ඒ වෙලාවට උන්වහන්සේ මතක් කරගන්නට ඇති ඔබව මාව ඔබට මට උන්වහන්සේ ලබා දෙන්නට යන කැලවීම ස්වර්ගී දොරට උන්වහන්සේ හරින බව උන්වහන්සේට ගහන හැම කස පහරක් තුලම උන්වහන්සේ මතක් කරගන්නට ඇති. උන්වහන්සේ නිර්වස්ත්‍ර කරනවා. උන්වහන්සේ නිහඬ ඉන්නවා. මුඛය නෑර සිටිනවා. උන්වහන්සේ දන්නවා උන්වහන්සේ නිර්වස්ත්‍ර කරන්නට ඕන කියලා. මොකද පාපයෙන් ඇතිවලා තියෙන ඔබගේ මගේ නිර්වස්ත්‍රකම ජේසුස් වහන්සේ වසන්නට ඕන. ඒ නිසා උන්වහන්සේ මුඛය නෑර සිටිනවා. අපි දකිනවා ජෝවාන්තුමාගේ සුවිශේෂී තුල උන්වහන්සේගේ වස්ත්‍ර ජුදා හේවායු රෝම සොල්දාදු එකතු වෙලා ඔවුන් අතර බෙදා ගන්නවා. එතකොට මේ වස්ත්‍ර අතර ආදරණීය දුවේ පුතේ අපි දකිනවා උන්වහන්සේගේ සලුවට මූට්ටුවක් නැහැ, මූට්ටු නැහැ. උඩ ඉඳන් පහළට එක දිගට ඒක වියලා තිනවා. ජේසුස් වහන්සේ බොහොම දිලිඳු ජීවිතයක් ගත කළාට ජේසුස් වහන්සේ තුල යම්කිසි වටිනා කින දෙයක් තිබුණා නම් ඒ තමයි මේ සලුව. මූට්ටුවක් දාලා තිබුණේ නැහැ ඒකේ. ඒක දේව මාතන් වහන්සේ ජේසුස් වහන්සේට ලබා දෙන්නට ඇති. මේ සමලාට මුදල් ටිකක් එකතු කරලා, ධාන්‍ය ටිකක් එකතු කරලා පුත්‍රයාට ජේසුස් වහන්සේට දේවම්මය ලබා දෙන්නට ඇති. ඒ වස්ත්‍ර තමයි ගලවන්නේ. උන්වහන්සේව නිර්වස්ත්‍ර කරන්නේ. ආදරණීය දීපුති කුරුසිය ළඟ සිදු වුණේ ගනුදෙනුවක්. ජේසුස් වහන්සේ ඔබගේ මගේ තුවාල උන්වහන්සේ ලබා ගත්තා. පහර කෑම වලට උන්වහන්සේගේ ශරීරය උන්වහන්සේ යටත් කළා. උන්වහන්සේ වගේම නිර්වස්ත්‍රකමට උන්වහන්සේව යටත් කළා. ඔබගේ මගේ පාපය නිසා. මේ ස්ථානයේදී නිර්වස්ත්‍රකම කියලා කියන්නේ ඊටාම අමාරු දෙයක් දරා ගන්න. ප්‍රසිද්ධියේ උන්වහන්සේ නිර්වස්ත්‍ර කරනවා. මේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා සියලු දෙනා ඉදිරියේ නිර්වස්ත්‍ර කරනවා. මේ වෙලාවේදී අපි ජේසුස් වහන්සේට මුළු හදින්ම ස්තුතිවන්ත වෙමු. අපගේ නිර්වස්ත්‍රකම පාපය උන්වහන්සේ මතට ගත්තා.
උන්වහන්සේ මතට අරගෙන ඔබ මාව ලස්සන ඒ දවල ශුද්ධවන්තකම සංකීතවත් වන ධර්මිෂ්ඨ සලුවකින් අපි උන්වහන්සේ වැහැව්වා, පෙරෙව්වා අපිව. එනිසා අපි ජේසුස් වහන්සේට මුළු හදින්ම මේ ස්ථානයේදී ස්තුතිවන්ත වෙමු. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්. එකොළොස්වෙනි ස්ථානය ජේසුස් ස්වාමින් වහන්සේව කුරුසේ ඇනගස්සනු ලබන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආදරණීය සහෝදර සහෝදරීන්, අපි 11 වෙනි ස්ථානයේදී සිහිපත් කරනවා ජේසුස් වහන්සේව කුරුසේ ඇන ගැසීම. ජේසුස් වහන්සේගේ අත් දෙක සිදුරු කරගෙන යන්නට ඇන ගහනවා. කකුල් දෙක එකට තියලා දිග ඇනයක් ගහනවා. ජේසුස් වහන්සේ ඊටාම ලොකු වේදනාවක් විඳිනවා මේ අවස්ථාවේදී. කුරුසේ ඒ මරණයේ දඬුවම පර්සියාව ලෝකයට හඳුන්වා දුන්නේ ඒ මිනිස්යන්ට දිය හැකි උපරිම වේදනාව ලබා දෙන්නට සහ උපරිම නින්දාව ලබා දෙන්නට. හිතන්න, ගහක කුරුසියක එල්ලනවා මිනිස්සෙකුව නිර්වස්ත්‍රව ඇනවලින්. ඒ කෙතරම් වේදනාබර නින්දා සහගත දෙයක්ද. ඒකයි යුදා ජනතාවට එය ශාපයක්. එය ශාපයක්. කුරුසියේ එල්ලී මිය යෑම. ජේසුස් වහන්සේව ආදරණීය දීපති කුරුසියේ ඇනවලින් සවි කරනවා උන්වහන්සේගේ ශරීරය. අපි දකිනවා
උන්වහන්සේ උත්ථාන වුණාට පස්සේ තෝමස්ට ජේසුස් වහන්සේ පවසනවා තෝමස් අපොස්තුතුමා පොඩ්ඩක් අවිශ්වාස කළ නිසා තෝමස් නුඹගේ අත් මගේ ඇලයට බහා දාලා ඇලයට බහා දමන්න බලන්න මම අවිශ්වාස කරන්නට එපා කියලා. ජේසුස් වහන්සේ පවසනවා මගේ අත්වල තුවාල දෙස බලන්න කියලා. ආදරණීය දීපුතේ ජේසුස් වහන්සේගේ උත්ථානයෙන් පස්සෙත් අපි දකිනවා ජේසුස් වහන්සේගේ අත්ලේ තුවාල තිබුණා. ඇලේ තුවාල තිබුණා. තුවාල 5ක් උන්වහන්සේ ඉතුරු කරගත්තා. තුවාල 5ක් උන්වහන්සේ ඉතුරු කරගත්තා. අනිත් තුවාල සියලුම උන්වහන්සේ සුව කරගත්තා. නේ අපි ඒක දකිනවා උත්තානම අපේ සුරුවම් වල පවානේ කතෝලික සභාවේ සම්ප්‍රදාය තුල අපි දකිනවා සුරුමේ පවා ඒ සිදුරු තියෙනවා. උන්වහන්සේගේ ශ්‍රී වනකැලල් 5ට උන්වහන්සේ ගොඩාක් ප්‍රේම කළා. හේතුව එය දකිද්දී උන්වහන්සේට මතක් වෙන්නට ඇති ඔබට මට උන්වහන්සේ කළ මේ ප්‍රේමී ගැඹුර මා විශ්වාස කරනවා දිනක අපි ස්වර්ග රාජ්‍යයේදී ජේසුස් වහන්සේ අනිවාර්යයෙන්ම හමු වෙනවා. අපේ එකම බලාපොරොත්තුව සදාතනික ජීවිතයේ උන්වහන්සේව හමු වෙද්දී ඒ තුවාල බොහෝ වෙලාවට උන්වහන්සේගේ අත් දෙකේ කකුල් දෙකේ සහ ඇලේ තියේ කියලා. උන්වහන්සේ තුවාල වලට ප්‍රේම කළා. අපි දිව්‍ය සම්සද වහන්සේ ඉදිරියේ දේව ප්‍රශංසා කියද්දී පවසනවා උන්වහන්සේ සැබෑ වූ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සැබෑ වූ මනුෂ්‍යයා. අපි හීබ්‍රු ලිපිය තුල දකිනවා ජේසුස් වහන්සේ මිනිසෙක් විදියට යාක්ෂා කළා. හැඬු කඳුලින් පියනන් වහන්සේට යාක්ෂා කළා කියලා. ආදරණීය දීපුතේ උන්වහන්සේ ඔබගේ මගේ දුක් වේදනාව සහ ඒ වගේම ඔබ මාව පාපයට පරීක්ෂා කරනු ලබද්දී මේ සියල්ලත් ක්‍රිස්තුස් වහන්සේ ඒ යථාර්ථයන් තුළ ජීවත් වුණා. උන්වහන්සේ හඳුනනවා අපේ දුක කඳුල. ඒ වගේම උන්වහන්සේ අපිට ප්‍රේම කරනවා. ඒ නිසාම උන්වහන්සේ තුවාල 5 උන්වහන්සේ ඉතුරු කරගත්තේ. තෝමස්ට කියනවා වගේ තුවාලවල අත බහා බලන්න කියලා. උන්වහන්සේ තුවාලවලට ප්‍රේම කළා. අපි මේ වෙලාවේදී අපගේ ඒ ගැලවුම් කරුවන් ක්‍රිස්තුස් වහන්සේ ඔබ මාව හඳුනන මිනිස්සෙ අපි බිය නොවි උන්වහන්සේ ළඟට යමු. අපගේ පරීක්ෂාවන් තුළ අපි ජේසුස් වහන්සේට මොරගහමු. ස්වාමිනේ මාව මේ තත්වයන් තුළ පරීක්ෂා කරනවා. ඔබ වහන්සේ මට උපකාර කරන්න. දාවිද්ගේ පුත්‍රයාණනි. ජේසුස් වහන්සේට දාවිද්ගේ පුත්‍රයා කියලා කෙනෙක් අමතද්දී උන්වහන්සේ අනිවාර්යයෙන්ම හැරිලා බලනවා. ඇයි දාවිද්ගේ පුත්‍රයා ජේසුස් වහන්සේගේ මිනිස්්‍ය ස්වරූපයට කතා කරනවා. දාවිද්ගේ පුත්‍රයාණනි මට අනුකම්පා කරන්න. මේ පුතේ ජේසුස් වහන්සේ ඔබගේ මගේ මිනිස්්‍ය අරගලය හඳුනනවා. උන්වහන්සේට ඒ දේ දැනෙනවා. ඒ නිසා අපි බිය නැතුව ලොකු බලාපොරොත්තුවකින් සැබෑ දෙවියන් වහන්සේ සහ සැබෑ මිනිස්යා වන ඔබගේ මගේ ගැලවුම් කරවූ ක්‍රිස්තුස් වහන්සේ වෙත යමු. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සැතපෙන ලද්දේවා. ආමේන්.
දොළොස්වෙනි ස්ථානය ජේසුස් ස්වාමීන් වහන්සේ කුරුසයෙහි උකුත් වෙන සේක. රිසුනී ඔබට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාද ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසයෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ක්‍රිස්තු මන්තුල ආදරණීය සහෝදර සහෝදරීනි, 12 වෙනි ස්ථානයේදී අපි මෙනෙහි කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ උකුත් වීම, ක්‍රිස්තුස් වහන්සේගේ මරණය. ආදරණීය දුවේ පුතේ, උන්වහන්සේගේ මරණය සමගම සිදුවන එක ප්‍රධාන දෙයක් තමයි දේව මාලිගාවේ තිරය ඉහළ සිට පහළට ඉරෙනවා. අපි දන්නවා ඒකේ සංකේතය තමයි දෙවියන් වහන්සේ සහ මනුෂ්‍ය අතර තිබුණු දුරස්ත බව ජේසුස් වහන්සේගේ මරණයෙන් නැති වුණා. මිල ගෙවීම ජේසුස් වහන්සේ අවසන් කළා. ඔබගේ මගේ පාපයට ජේසුස් වහන්සේ වන්දිය ගෙව්වා. ස්වර්ග රාජ්‍ය ජේසුස් වහන්සේ විවර කළා. ආදරණීය දීපුතේ, ජේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ ඒ මරණය නිසා තමයි ශුද්ධාත්ම වහන්සේට ඔබගේ මගේ ශරීරය තුළ ජීවත් වන්නට පුළුවන්. පාවුලතුමා පවසන ඔබ දන්නේ නැද්ද? ඔබගේ ශරීරය තමයි ශුද්ධාත්ම වහන්සේගේ මන්දිරය. දීපුතේ, අපි ශුද්ධාත්ම වහන්සේගේ මන්දිරය ලෙස අපගේ ශරීරය ශුද්ධාත්ම වහන්සේට ඔප්පු කරන්නේ නැතිනම්, අපි උන්වහන්සේට ආරාධනා කරන්නේ නැතිනම් අප තුළ ජීවත් වන්නට මේ ජේසුස් වහන්සේගේ මරණයෙන් උන්වහන්සේ අපිට ලබා දුන්න උතුම්ම ත්‍යාගය අපි නැති කරගන්නවා. අපි බොහෝ වෙලාවට මේ කාරණාවට සංවේදී නැහැ. ජේසුස් වහන්සේගේ මරණයෙන් ඔබට මට ලැබුණු උතුම්ම තිලිනය තමයි ශුද්ධාත්මන් වහන්සේ. දෙවියන් වහන්සේගේ ආත්මය අනුව අප තුළ වාසය කරන්නට අපි සුදුසුකමක් ලබනවා. ජේසුස් වහන්සේගේ රුධිරයෙන් අපව පිරිසිදු කරන නිසා. අපි දකිනවා ක්‍රියාපොත තුළ ජේසුස් වහන්සේ ගෝලයන්ට පවසනවා ඒ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඉටුවනතුරු, පියාණන් වහන්සේගේ ත්‍යාගය නුඹ ලබනතුරු ජෙරුසලමින් පිටවන්නට එපා. පියාණන් වහන්සේගේ පොරොන්දුව, ඒ පොරොන්දුව ඉටුවන්නේ ආදරණීය දීපුතේ ජේසුස් වහන්සේගේ මරණයෙන් පස්සේ. ජේසුස් වහන්සේ ඔබට මට කෙතරම් ප්‍රේම කරනවාද? පියාණන් වහන්සේ, පුත්‍රයන් වහන්සේ, ශුද්ධාත්ම වහන්සේ ඔබ මා ගැන කෙතරම් සැලසුම් කරනවාද? ගැලවීමේ ඉතිහාසය තුළ උන්වහන්සේගේ එකම පුත්‍රයාණන්ගේ රුධිරය හලලා, ඒ රුධිරයෙන් ඔබ මාව පිරිසිදු කරලා හොදලා ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ මගේ ශරීරය තුළ වාසය කරන්නට සුදුසු වටපිටාවක් දෙවියන් වහන්සේ ඇති කරනවා. පුත්‍රයන් වහන්සේගේ ජීවිත යාගය මගේ. ආදරණීය දීපුතේ, අපි ශුද්ධෝත්තරීත්වයට බොහෝ ස්තුතිවන්ත වන්නට උනා. අපි මේ පාද නමස්කාරය ස්ථාන 12න් අවසන් කරනවා. මේ ගැලවීමේ කතාව තුළ, කල්වාරි ගමන තුළ අපි දකින්නේ ශුද්ධෝත්තරීත්වයේ ප්‍රේමය. ඒක ඔබට මට ඒ ශුද්ධෝත්තරීත්වයේ ප්‍රේමය ඊටාම ප්‍රබලවම ප්‍රකාශ වුණු අවස්ථාව තමයි කල්වාරි යාගය, පාද නමස්කාරය. ඒ තුල 12 වෙනි ස්ථානයේදී අපි ජේසුස් වහන්සේගේ මරණය නිසා අපිට ලැබුණු පියන් වහන්සේගේ ත්‍යාගය, ශුද්ධාත්ම වහන්සේට අපගේ ශරීරය බාර දෙන්නේ නැත්නම්, අපි උන්වහන්සේට හැමදාම උදී ආරාධනා කරන්නේ නැතිනම්, ශුද්ධාත්මයන්ෙනි මා තුල ජීවත් වන්න කියලා. ඔබ වහන්සේ මගේ සහායදායකයන්, ඔබ වහන්සේ මගේ සත්‍යතාවයේ ආත්මයන්, ඔබ වහන්සේ මගේ කල්යාණ මිතුරාණෝ, ඔබ වහන්සේගේ අඩිපාරේ, ඔබ වහන්සේ පෙන්වන මාර්ගයේ මා ගමන් කරන්න කියලා අපි ඇදහිල්ලට ඇවිල්ලා උන්වහන්සේ තුළ ජීවත් වන්නේ නැත්නම්, ආදරණීය දීපුතේ, ක්‍රිස්තුස් වහන්සේගේ මරණේ ඒ අර්ථයෙන් බොහෝ කොටස් අපිට අයිති කරගන්න ලැබෙන්නේ නැහැ. එනිසා අපි ආශා කරමු ජේසුස් වහන්සේගේ මරණය අපි මේ වෙලාවේ සිහිපත් කරද්දී ශුද්ධාත්ම වහන්සේට වාසය කළ හැකි ශරීරයක්, ශුද්ධාත්ම වහන්සේව පිළිගන්න ජීවිතයක් බවට අපගේ ජීවිතය පත් කරන්නට කියලා.
ඒ වගේ මේ ස්ථානයේදී අපි ශුද්ධ ත්‍රිත්වයේ පියාණන් වහන්සේට, පුත්‍රයන්න් වහන්සේට සහ ශුද්ධාත්මයන් වහන්සේට මුළු හදින්ම ස්තුතිවන්ත වෙමු. උන්වහන්සේලා අප වෙනුවෙන් කළ ඒ අසීමිත මහා ගැඹුරු ප්‍රේමය අපිට වචන වලින් ඒක විස්තර කරන්නට බෑ දුවේ පුතේ. අපේ වචන ගොඩාක් සීමා වෙනවා. ඒ ප්‍රේමයේ ගැඹුර අපිට තේරුම් ගන්නට බෑ. අපිට ප්‍රකාශ කරන්නට බෑ. අපිට කළ හැකි එකම දේ අර ජුවම් අපොස්තලතුමා එළිදරව් ග්‍රන්ථයේ ජේසුස් වහන්සේව දැකලා මොනින් තලා වැටෙනා වගේ ශුද්ධ ත්‍රිත්වී ප්‍රේම ඉදිරියේ වැටෙන්නට උන්වහන්සේට ස්තුතිවන්ත වෙමි. අපි සුදනාම ශුද්ධ ත්‍රිත්වයට නමස්කාර කරමින් මේ මොහොතේදී ස්තුතිවන්ත වෙමු. ආමෙන්. ස්වාමිනී පාපී වූ අපට කරුණා කර වදාළ මැනව අපට කරුණා කර වදාළ මැනව මලා වූ ක්‍රිස්තියානින්ගේ ආත්මවල් දේවදයාබරකමින් සමාදානයේ සතපෙන ලද්දේවා. ආමේන්.